Right, අපි වැඩ පටන් ගමු. හැමෝටම අයිබෝවන් සුබ දවසක්. ඉතින් අපි ඊයේ දවසේ සපෙරේද දවසේ අපේ ජ්‍යාමිතිය නිබන්ධන පළාත් පහක් මට මතක විදිහට අවසන් කිරීම සිද්ධ කළා. අද එතනින් එහාට ගැටලු ටිකයි සාකච්ඡා කරන්න. ඊයේ අන්තිමටම සාකච්ඡා කරේ පුතේ නැගිටින පළාත් පේපර් එක. අද අපේ පළාත බස්නාහිර පළාත් පේපර් එකේ තියෙන ගැටලු ටික තමයි සාකච්ඡා කරගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. මට මතක විදිහට ඔයාලට මම කිව්වා ඒක හදලා තියන්න කියලා. ඒකට අපිට පසු වෙයි කියලා ගණන් ටික හදාගෙන ඉක්මනින් ඉස්සරහට යන්න. ඉතින් අපි මේ විදිහට වැඩ ටික කරලා මම හිතනවා ඔයාලා හදලා ඇති කියලා. හිතලා ඒ උපකල්පනයේ මත මම ගණන් ටික හදාගෙන යන්නම්. ඉතින් අපේ කාලසටහනේ ජ්‍යාමිති ගණන් දවස් 3ක් දාලා තිබ්බා. ඉතින් අද අවසාන දවස. අද දවසේ අපිට කරන්න පුළුවන් උපරිමය කරමු. අර ආරම්භයේදී වීඩියෝ එකේ පොඩක් දාලා තිබ්බා මේ වේගය වැඩි කියලා කවුරු හරි කෙනෙක් මට දාලා තිබ්බනේ. ඒක දැන් මම වීඩියෝ එක බලද්දී බැලුවේ මේ ඒකේ වේගය වැඩි කියන මගේ වේගය වැඩි කරන්නේ නෙමෙයි පොඩ්ඩක් වීඩියෝ එකේ පොඩි ගැටලුවක් මතුවෙලා. මම වීඩියෝ එකේ දාලා පඩපඩ කරලා මොකක් හරි අර සිග්නල් ගැටලුවක් හින්දා කියන එක වේගේ ස්පීඩ් එකකින් යනවා. මම බැලුවා මම මෙච්චර වේගකින් කතා කරේ නෑ නේ කියලා. පොඩි වීඩියෝ එකේ පොඩි සිග්නල් ගැටලුවක් එක්ක තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. හොඳේ. ඒක අපි නිවැරදි කරගමු. හරි. බස්නාහිර පළාත් ප්‍රශ්නාංක 1 රූප සටහනක් තියෙනවා මෙන්න මේ විදිහට. මේක D C A B Q සහ P මෙයා 12 සෙන්ටිමීටර් මෙයා 10 සෙන්ටිමීටර් අපෙන් අහන්නේ PQ දිග. මෙන්න මේ දිග කීයද කියලා. ඉතින් තා පහසු සරල ප්‍රශ්නයක්. මම මේ ලොකු කතන්දර අඳින්න ගියේ නෑ මේක ඇතුලේ. ඔයාලා දන්න දෙයක් තමයි මේ සමාන්තර ආශ්‍රයයක් මේක. පුතේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වෙනවා පුතේ. එහෙනම් මේක සමාන්තර ආශ්‍රයක්. මේ සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද පුතේ දිගින් සමානයි. එතකොට මේ පාද දිග 10යි නම් මේ පාදයත් 10යි සෙන්ටිමීටර්. එයාව ලියන්න. AB සමානයි 10යි සෙන්ටිමීටර්. AB 10ක් වුණොත් PQ දිගත් 10යි. PQ සමානයි 10යි සෙන්ටිමීටර්. ඇයි මේ පාදයයි සමානයි. මේ සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද මේ සමාන්තර ආශ්‍රය සැලකුවොත් මෙතන පාදයට ආයි මෙතන පාදයේ සමානයි. මේක සමාන්තර ආශ්‍රය. මෙයා 10 නම් මේ දිග නිකම්ම සෙන්ටිමීටර් 10ක් බවට පත්. right. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ නම් අපිට පොඩ්ඩක් මගහැර යන්න වෙනවා වෘත්ත චතුරස්‍ර පාඩමින්. අපි ඉතාමත් ඉක්මනින් මේ පාඩම ඉවර කරනවා. මම පොරොන්දු වෙනවා. ඉක්මනින්ම අපි ඒක ඉවර කරනවා. දැනට තුන්වෙනි ප්‍රශ්නෙට යමු. ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා. මේ ත්‍රිකෝණාශ්‍රය මේක D C B A එහෙම කියලා තියෙනවා. මෙතන කෝණය x මෙතන කෝණය x මෙතන 15යි මීටර් මෙයා 10යි මීටර්. right. මොකද කියන්නේ මේකේ? ABCD ත්‍රිකෝණාශ්‍රාකාර ඉඩමක AB හා AD වැටමායිම් වලට සමදුරින්. AD සහ AB වැටමායිම් වල AD කියන්නේ මේ රේඛාව, AB කියන්නේ මේ රේඛාව. මේ දෙකට සමදුරින් යන්නේ මෙන්න මේ රේඛාව. එතකොට ඔයාලා දන්නවා AD සහ AB කියන්නේ එකිනෙක ඡේදනය වෙන රේඛා යුගලයක්. එකිනෙක ඡේදනය වෙන රේඛා යුගලයකට නියදුරින් චලනය වෙන ලක්ෂයක පතේට අපි කියන්නේ මොකක් කියලාද?
කෝණ සමච්ඡේදකය. පැහැදිලි මෙතන කෝණ සමච්ඡේදකය ඇඳලා තියෙනවා. මෙන්න කෝණ සමච්ඡේදකයක් ඇඳලා. හරි. පතහ නිර්මාණ වලින් හොඳ. AB වැට මායිමට මීටර් 8ක් දුරින්ද ලිඳක් කැපීමට අවශ්‍ය ඇත. ඒ සඳහා අඳිනද අසම්පූර්ණ දල රූප සටහනක් මෙහි දැක්වේ. ලිඳ කැපිය යුතු ස්ථානයේ දැක්වීමට අවශ්‍ය නිර්මාණ රේඛා දල සටහනකින් ඇඳේ සම්පූර්ණ කරන්න. අපිට දැන් අඳින්න තියෙන්නේ AB ට 8ක් මීටර දුරින් යන රේඛාව. AB කියන්නේ මෙයානේ. මෙයාට 8ක් දුරින් යන කෙනාව අඳින්න ඕනේ. AB රේඛාවට 8ක් දුරින්. AB කියන්නේ රේඛාවක්. A හා B කියලා කිව්වනම් ලක්ෂ දෙකක්. දැන් අපිට කියනවා පැහැදිලිව AB රේඛාවට 8ක් දුරින්. පුතේ මූලික පත 4ක් ඉගෙන ගන්නවා. පළවෙනි මූලික පතේ ඉගෙන ගන්නේ වෘත්තය. ලක්ෂයකට නියත දුරින් චලනය වන ලක්ෂයක පතේ. ඒක වෘත්තය. මම හිතන්නේ මම වීඩියෝ එකක් දැම්ම මූලික පතේ ගන්නකො. දෙවෙනි මූලික පතේ තමයි ලක්ෂ දෙකකට නියත දුරින් චලනය වන ලක්ෂයක පතේ ලම්බ සමච්ඡේදකය. තුන්වෙනි එක රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂයක පතේ. මොකක්ද ඒකට කිව්වේ? සමාන්තර රේඛාව. දැන් මෙතන තියෙන්නේ AB රේඛාවට මීටර 8ක් දුරින් යන ලක්ෂයේ පතේ අඳින්න. AB රේඛාවට නියත දුරින් කියන්නේ මෙයාට 8ක් දුරින් යන රේඛාව මෙන්න මෙහෙම ඇඳලා බලන්න මම කරන විදිය මේක ඇඳලා සමාන්තරයි කියලා ලියන්න. මෙන්න මේක ඉඳලා තියෙන ලම්බ දුර මීටර 8යි කියලා සඳහන් කරන්න. එතකොට මේ ඇඳලා තියෙන සමාන්තර රේඛාවයි මේ ඇඳලා තියෙන කෝණ සමච්ඡේදකයයි කැපෙනවා. මෙන්න මෙතන. එතන තමයි ඔය කියන ලිඳ හදන්න සුදුසු ස්ථානය කියලා ලකුණු කරන්නේ. ඔන්න ඕක ඇඳලා පෙන්වන්න ඕනේ පුතේ. ඒ නිර්මාණය තුල. ප්‍රශ්නාංක 4 සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් සමාන පාදවලට මොනවද? සම්මුඛ කෝණ. සමාන පාදවලට සම්මුඛව ඇති කෝණ. මොකද වෙන්නේ? කෝණද සමාන වේ. සමාන්තරාශ්‍රයක විකර්ණ මගින් එහි වර්ගඵලය සමච්ඡේදනය කරයි. එතන හිස්තැන් තියෙන්න ඕනේ වර්ගඵලය කියලා. ඒ වර්ගඵලය සමච්ඡේදනය කරයි. දන්නවා සමාන්තරාශ්‍රයක විකර්ණයක් ගැන අහලා ඉන්න සමාන්තරාශ්‍රයක් තියෙනවා. මේ සමාන්තරාශ්‍රය විකර්ණයෙන් මේ තියෙන මෙයානේ විකර්ණය. විකර්ණයෙන් මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය හරියටම කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි කියන්නේ සමාන්තරාශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ එහෙමයි එන්නේ. අපි යනවා පස්වෙනි ප්‍රශ්නයට. ඒකට උත්තරේ දෙන්න තියෙන රූප දැක්කම මතක් වෙන්න ඕන ක්‍රමය. දැන් ඔයාලට මේක හදලා පුරුදු බය වෙන්න එපා. ඕනම දෙයක ආරම්භයේ කටුකයි අවසානයේ සුන්දරයි. මේ කටුකම පාඩමක් නේ කතා කරන්නේ නැහැ. ඉතින් ආරම්භයේදී පොඩි වෙනසක් දැනේ. හැබැයි මේක පුරුදු වෙනකොට ටිකක් කරගෙන යනකොට පුතේ ඔයාලට මේවා හුරු වෙයි. රූපේ දැක්කම දැන් මට මතක් වෙන්නේ. මේකට දාන්න තියෙන මේ ප්‍රමේයනේ කියලා මට මතක් වෙනවනේ. නැතු මම මෙතන ඉඳන් කල්පනා කරන්නේ නැහැ මේක මෙහෙමද මේ. ඔයාලා හැබැයි එහෙම නැහැ. ඔයාලා ඒක කල්පනා කරනවා. රයිට්? මේක බලන්න. ඔයාලා කල්පනා කරනවා මේකට කොහොමද එන්නේ මේක කොහොමද එන්නේ කියලා කල්පනා. ඒයි කල්පනා කරන්නේ අත්දැකීම් තාම නැති හින්දා. හැබැයි අත්දැකීම් හොඳට හැදුනාට පස්සේ පුතේ ඔක ආයෙ කල්පනා කරන්න දෙයක් නෑ. රූප දැන් මේකට දාන්න තියෙන මේ ප්‍රමේයනේ. ශක් ගාලා පුතේ ඒකට අදාළ. ඒක හරියට අර පරිණිත බාස්කෙරික් ආවට පස්සේ ගයක් හදන්න. එයා ප්ලෑන් එක බලලා කියනවනේ සිලින්ඩර් කොට මෙච්චරක් යනවා. කල් මෙච්චරක් යනවා. අලුත්ම බාස්කෙරික් ආවා. හරියට උත්තරයක් දෙන්න බෑනේ. ඒ වගේ තමයි. අත්දැකීම් වැඩි වෙනකොට හැම දෙයකම පරිණත බව වැඩි වෙනකොට පුතේ ඕනම දෙයක අපිට පහසුවෙන් ඒ අවස්ථාවෙත් තීරණ ගන්න ලේසි. ජීවිතේදීත් එහෙමයි ගණන් වලදීත් එහෙමයි. ඒක හැමතැනම පොදුයි. ඒකින්ද අත්දැකීම් ප්‍රමාණය වැඩි කරගන්න අපි අනිත් අයට සාපේක්ෂව වෙනස් වෙන්න ඕනේ. වෙනස් වැඩ පිළිවෙලක් යන්න ඕනේ. ඒක දැන් ඔයාලට හදලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒක ඔස්සේ මගෙත් එක්ක යන්නයි තියෙන්නේ. ඉතින් මේක මෙහෙම කරද්දි වැඩ කරන දෙයක් නෙමෙයි. මේක ටිකෙන් ටික ඇඟට කාවදින්න ඕනේ. right. පස්වෙනි ප්‍රශ්නයට යන්න. පස්වෙනි ප්‍රශ්නය දෙයක් තියෙනවා. මේක කේන්ද්‍රය. මෙයා x මෙයා 42යි අංශක a b d c x හොයන්න කියලායි අපිට කියන්නේ. පුතේ x කියන්නේ මෙන්න මෙතන මේ කෝණය. මෙයා කීයද කියලා තමයි අහන්නේ. අපි x හොයනවා මෙන්න මෙන්න. මෙන්න හොඳින් බලන්න මම පෙන්නන්නේ මේ AC කියන චාපකණ්ඩයේ තියෙනවනේ. AC චාපකණ්ඩය මගින් කේන්ද්‍රයේ හැදෙන කෝණය මේ තියෙන්නේ. AC චාපකණ්ඩයෙන් කේන්ද්‍රයේ හැදෙන කෝණය මේ තියෙන්නේ. පුතේ ඔය AC කියන චාපකණ්ඩය මගින්ම පරිධියේ හැදෙන කෝණය තමයි මේ තියෙන්නේ. අපි දන්නවා එකම චාපකණ්ඩය මගින් කේන්ද්‍රයේ හැදෙන කෝණය පරිධියේ හැදෙන කෝණය වගේ දෙගුණයක්. එතකොට මෙයා වගේ දෙගුණයක්. මෙතන 42 නම් අනිවාර්යෙන් මෙතන එන්න ඕනේ. එයා වගේ දෙගුණයක් 84යි.
මෙතනගේ 87. දැන් x කියාගේ ගන්න මොකද්ද කරන්න තියෙන්නේ මේක සරල රේඛාවක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණයක එකතු 180 වෙනවා පුතේ. එහෙනම් x එකතු කිරීම 84 සමාන කරන්නේ 180කට. එහෙනම් x කියාගේ ගන්න 180න් 84ක් අඩු කරන්න. ඒතර x කියාගේ නමට අංශක 96යි කියන්නේ. x කියාගේ මට ලැබෙනවා අංශක 96යි කියන්නේ. ඊළඟට ප්‍රශ්නාංක 6. right? හයවෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙමයි රූපේ තියෙන්නේ. මෙතන x මෙයා අංශක 65යි. A D C B සහ රූපේ දැක්වෙන වෘත්තයේ විස්කම්භයේ AB AB වේ දී ඇති තොරතුරු අනුව y හොයන්න. y ඉතින් x හොයන්න වෙන්න ඕනේ. මෙතන x නේ හොයන්න තියෙන්නේ. හරි. අපි හොයමු. පුතේ මේ කේන්ද්‍රයක්. වෘත්ත කේන්ද්‍රය. එහෙනම් මේ තියෙන්නේ විස්කම්භය AB විස්කම්භය. ඔයාලා දන්නවා විස්කම්භය මගින් පරිධිය හැදෙන කෝණ විස්කම්භය මගින් පරිධිය ආපාතනය කරන කෝණ ඍජු කෝණෙවි. එහෙනම් මෙතන කෝණය අංශක 90යි. පැහැදිලි මෙතන 90 ඒක ලියන්න. AC B කෝණය සමාන අංශක 90යි. පුතේ මෙයා අංශක 90ක් වෙච්ච ගමන් මෙන්න මේ ත්‍රිකෝණය බලන්න මම මේ පෙන්වන ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණේ මේ තියෙන මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ තමයි ඔය කියන්නේ x. එහෙනම් මේ x සමාන වෙනවා යාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු. ඒ කියන්නේ පුතේ x යාගේ සමානයි මෙන්න මුන් දෙන්නගේ එකතුව 65 ධන 90. එහෙනම් x යාගේ මට එනවා 65 90 එකතු කරාම 155. එහෙනම් x යාගේ මට ලැබෙන අංශක 155යි. ඊළඟට ප්‍රශ්නාංක 7 වෙනි ප්‍රශ්නය සමපාද ත්‍රිකෝණයක් තියෙනවා මෙතන. එයාගේ ඔය තියරි එකමයි මම ඉතින් විදිහට මතක් අපිට ඇප්ලයි කරන්න තියෙන්නේ. ABD කෝණයේ විශාලත්වය කීයද කියලා යපෙන් අහන්නේ. ඒ කියන්නේ මේක සමපාද ත්‍රිකෝණයක්. මේකේ පාදයක් ඉවතර දික් කිරීමෙන් සෑදෙන මේ කෝණය කීයද කියලා අපෙන් අහන්නේ. මේක සමපාද. මේක සමපාදය කියන්නේ එක අභ්‍යන්තර කෝණයක් 60යි 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 වෙනවා. ඒතකොට ලොයිඩ් කතන්දරේ පැහැදිලි මේකකගේ ගන්න මොකද කරන්න ඕන? එයාගේ අභ්‍යන්තර කෝණ දෙක එකතු ලබා ගන්න. ඉතින් අති සරලයි ඉස්සෙල්ලා කතා කරපු තියරි එකමයි. එහෙනම් ABD කෝණයගේ පුතේ මට ලැබෙනවා 60 ධන 60. 60යි 60යි එකතු කරාම කීයද අංශක 120. එහෙනම් පුතේ මෙන්න මේකගේ ගේන අංශක 120. ප්ලීස්. ඊළඟට අට මං හදන්නේ ඔයාලා හදාගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180කට සමානයි. හරි. ටක් ගාලා ඒකේ තියෙන අඩුපාඩු ටික හදාගෙන ඉක්මන් කරන්න අපි ළඟ ඉන්නේ. ඒක ඉවරයි ඉන්නවනම් මධ්‍ය පළාත් එකක් පටන් ගන්න.
හරි අපි ඊළඟ පළාතට යමු. මධ්‍යම පළාත. ඊළඟට තියෙන පළාත මධ්‍යම පළාත. අපි ඒකට යමු පුතේ. දැන් බලන්න ඔයාලගේ අර දැන් ලොග් වෙනකොට තමන්ගේ නම එහෙම හරියට වැටෙනව නේද කියලා චුට්ටක් බලන්න. මම හිතනවා දැන් ගැටලුවකින් තොරව තමන්ගේ නම වැටෙනවා ඇති. ඉස්සරහට ITS කියලා වැටෙන එක හිතන්න එපා. ඒක අර IT කම්පැනි නම වැටෙනවා කොහොමද? ඊතර නම තමන්ගේ නම මම හිතනවා දැන් ගැටලුවකින් තොරව වැටෙනවා ඇති කියලා. right. මධ්‍යම පළාත පළවෙනි ගාන. වෘත්තයක කෝණ පාඩම වල වෙනද බහුලවම අපිට භාවිතා වෙන ක්‍රමයන් මොනවද කියලා ගණන් ටික හදලා තේරෙන්න ඕනේ. මෙයා අංශක 55යි මෙයා අංශක 35යි B A C X අධ්‍යයන තොරතුරු රූපේ BAC කෝණ සමච්ඡේදකය BAC කෝණ සමච්ඡේදකය සමච්ඡේදනය දී ඇති රූපේ BAC කෝණයේ සමච්ඡේදනය AXV හරි කෝණ සමච්ඡේදකය කියන්නේ මෙයාට මෙයා සමානයි එතකොට මෙයා 35 මෙයා 35 AXV හරි ACB අංශක 55යි හරි XA 35යි හරි AXC කෝණය කීයද කියලා අහනවා AXC කෝණය මෙන්න මෙයා කීයද කියලා අපෙන් අහනවා ඔන්න බලන්න ඒක හදන විදිය මම කියන දේ තේරුම් ගන්න හරියටම මෙයාගේ අපෙන් අහන්නේ පුතේ මෙයා තේරුම් ගන්න මේක 35යි එහෙනම් මෙයා කීයද පුතේ 35යිනේ අපි පැහැදිලිව කියනවා කෝණ සමච්ඡේදකය කියන්නේ මෙතන කෝණයට මෙතන කෝණය සමානයි මම ලියනවා ඒක හේතු අනවශ්‍යයි උත්තර අවශ්‍යයි BAX කෝණය සමානයි 35යි ඒකයි අමුතෙන් ඔටෝමැටිකලි එන්න කියන දෙයක් ඒක ආයි කිය දටන දෙයක් නෑ නේ ඒක තේරෙනවනේ right එතකොට මෙයා අංශක 35 ඒක හරි දැන් අපිට හොයන්න කියන්නේ මෙයාව ඔන්න බලන්න වැඩි මම කරන විදිය බලන්න ඔයාලා දන්නවා එකම චාප ඛණ්ඩය මගින් පරිධිය මත හැදෙන කෝණ සියල්ල එක සමානයි එකම චාප ඛණ්ඩය මගින් පරිධිය මත හැදෙන කෝණ සියල්ල සමානයි ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි සමාන වෙන්න ඕනේ මේ දෙන්න සමාන වෙන්නේ AC කියන චාප ඛණ්ඩය මගින් පරිධිය මත හැදෙන කෝණ තමයි මේ තියෙන්නේ මෙයා සහ මෙයා. ඒතර මෙයාගේ අගයයි මෙතනගේ වෙනසක් වෙන්න බෑ දෙන්නම සමාන වෙන්න. එතකොට මෙතනගේ හෙව්වයි කියලා එයාගේ අගයයි මෙයාගේ අගයයි වෙනස් වෙන්නේ නෑ. තම මෙතනගේ හොයාගත්තා නම් වැඩේ හරියි. ඒ මේ දෙන්න සමාන වෙනවා. මම මේක දැන් x කියලා දාගන්නම්. එහෙනම් මෙතනත් xම වෙනවා. දැන් මේ ත්‍රිකෝණේ සලකන්න ABC ත්‍රිකෝණේ සලකන්න මෙන්න. මේ ABC ත්‍රිකෝණේ මෙතන 70යි මෙතන 55යි මෙතන අගේ හොයන්න තියෙන්නේ. එහෙනම් x යගේ ගන්න මම මොකද කරන්නේ? 180 මම අඩු කරනවා. මේ දෙකේ එකතුව 70යි 55යි 125. තේරුණාද කරපදේ? මෙතන 35යි 35යි කියන්නේ සම්පූර්ණ එක 70යි. මෙතන 55යි. 70යි 55යි 125යි. එහෙනම් මේක අගේ ගන්න 180න් මේ දෙකේ එකතුව 125ක් අඩු කරනවා. එතන x යගේ මට එනවා අංශක 55යි. අංශක 55යි. ඕන්න අපි මේක අගේ. ඒතර යාගේ මෙයාගේ සමානයි ආයම්තු ඉඳ ගලන දෙයක් නැත. ඊළඟට ප්‍රශ්නාංක 2. ජය පාඩම. බලමු.
එහෙම ඇඳා මේක O මෙයා 2යිලු මෙයා 8යිලු මේක P මේක Q A B මෙතන මැද කේන්ද්‍රය O केंद्रीय वृत्तीय OAB विष्कम्भයේ AB හා ජයන්ත් කෙනෙකුට ලම්බ වේ RAB ඡේදනය වේ හරි AR 2යි හරි RB 8යි හරි මෙතන R ඒක ලකුණු වෙලා නැහැ AR 2යි RB 8යි හරි PQ ජායේ දිග සොයන්න මෙන්න මේ ජායේ දිග අහනවා කියන්නේ බලන්න හතර විදිය ඔන්න බලන් ඉන්න පුතේ අපිට දීලා තියෙනවා නේද ඔන්න පොඩ්ඩක් මේක හිතන්න තියෙනවා පොඩ්ඩක් හිතන්න තියෙනවා මෙන්න මේ ටික 8යි කියලා. එතකොට ඔයාලම හිතන්න. මේ ටික 8යි නම් මෙතන ඉඳලා මෙතනට 8යි නම් ආයි මෙතන ඉඳලා මෙතනට 2යි නම් මේකේ විස්කම්භය 10ක් වෙන්න ඕනේ නේද? මේ සම්පූර්ණ දිග 10යි නේද? පුතේ හිතන්න. මෙතන ඉඳලා මෙතනට 8යි ආයිත් මෙතන ඉඳලා මෙතනට 2යි. එතකොට මේ සම්පූර්ණ දිග විස්කම්භය 10යි. විස්කම්භය 10 නම් මේකේ අරය 5යි. මෙයාගේ අරය කීයද? 5යි. අපිට ඕනේ මෙන්න මේකගේ දිග හොයා ගන්න නේද? ඔන්න බලන්න මම ගහන ගෙහින්. මෙන්න මෙතන යා කර ගන්නවා මේ විදිහට. මේ තියෙන වෘත්තය අරයක්. මේ තියෙන වෘත්තයට අරයක්. දැන් අපි දැන් ටිකේට කලින් කිව්වා අරය 5යි කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ දිග මම ගන්නවා. මෙන්න මේ දිග මෙතන ඉඳලා මෙතනට 2යි නම්. තේරුම් ගන්න. මේ වෘත්තය අරයක්. මේ තියෙන වෘත්තයට අරයක්. ඇයි මේ තියෙන කේන්ද්‍රය? මගෙත් එක්කම හිතන්න. සංකීර්ණයි තමයි ජ්‍යාමිතියනේ හිතන්න ඕනේ මගෙත් එක්ක මේ තියෙන වෘත්ත කේන්ද්‍රය එහෙනම් මේ වෘත්තයට අරයක් ඒකේ මේ ටික 2යි මම කිව්වේ මේ ටික 2යි උතර දෙනවා මෙන්න මේ කොටස 2යි මෙතන ඉඳලා මෙතනට වෘත්තයේ අරය 5යි දැන් අපි කිව්වනේ විස්කම්භය 10 නම් අරය 5යි මේ ටික 2යි එහෙනම් මෙයා කීයද 3යි මෙන්න මේ කෑල්ල 3යි එතකොට අපි මෙන්න මෙයාව දැනට x කියලා දාගෙන මෙතන තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් මේකට පයිතගරස් ප්‍රමේය දාලා මම x හොයා ගන්න. කොහොමද? කර්ණයේ වර්ගය පයි වර්ගය සමානයි x ගේ වර්ගය ධන 3 වර්ගය. පහේ වර්ගය 25යි සමානයි x ගේ වර්ගය ධන 3 වර්ගය 9යි. 9 මෙහෙට ගේන්න එතකොට එනවා 25 අඩු කිරීම 9 සමානයි x ගේ වර්ගය 25න් 9ක් ගියාම 16යි x ගේ වර්ගය 16යි එහෙනම් x කියන්නේ 4යිනේ x කියන්නේ සෙන්ටිමීටර 4යි ඒ කියන්නේ මෙන්න මේ ටික සෙන්ටිමීටර 4යි මෙයා 4 නම් මේ පැත්තත් 4යි ඇයි ඔයාලා දන්නවා ලම්බයක් ගැහුව ගමන් ජාය සමානව කෑලි දෙකකට වෙන් වෙනවා එතකොට මෙතන මෙතනට 4 නම් මෙතන මෙතනටත් 4යි එහෙනම් ඒ අනුව PQ රේඛාවේ දිග සෙන්ටිමීටර 8යි කියලා PQ රේඛාවේ දිග මට එනවා සෙන්ටිමීටර් 8යි කියලා. එයි මේ පැත්ත 4 නම් මේ පැත්ත 4යි 4යි 8යි. හරි. ටිකක් සංකීර්ණ තර්ක ටිකක් ඒක ඇතුලේ තියෙනවා. අපි කොහොම යමු ඉස්සරහට. හරි. තුන්වෙනි ප්‍රශ්නය අංග සම කතන්දරයක් මම හිතන්නේ ඒක ඔයාලට කරගන්න පුළුවන් බලමුකෝ. මේ දෙන්න සමාන්තරයි. මේ පාදයේ සමානයි. A B C D E පුතේ බලාගෙන ඉන්න දී ඇති රූපේ AB සමාන්තරයි DC හරි ඊළඟට මේ දෙන්න සමානයි හරි අංග සම ත්‍රිකෝණ යුගලයක් ලියන්න අංග සමන අවස්ථාවද ලියන්න පුතේ මෙතන පාදයේ සමානයි මෙතන කෝණය ප්‍රතිමුඛ කෝණයට සමානයි z අකුර හැඩේ කෝණයටද මෙන්න මෙතන කෝණයට සමානයි එහෙනම් අපිට මේ තියෙන ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ලියන්න පුළුවන් ඇයි මෙතන පාදේ මේ පාදයට සමානයි මේ කෝණයට සමානයි ප්‍රතිමුඛ කෝණයට ආයි මෙන්න මෙයා මෙන්න මෙතන කෝණයට සමානයි z අකුර හැඩේ ඒකාන්තර කෝණයට එහෙනම් කතන්දරේ පැහැදිලි අංග සම ත්‍රිකෝණ යුගලය තමයි ABE ත්‍රිකෝණය අංග සමයි DCE ත්‍රිකෝණයට වේ අංග සමන අවස්ථාව කෝණයක් පාදයක් අවස්ථාව කෝපා අවස්ථාව කෝණ දෙකයි පාදයක් හරි වැරදි දාන්න තියෙන හතරවෙනි ප්‍රශ්නයට විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡ මොකද්ද මේ සමචතුරස්‍රයකට හා රොම්බසයකට පොදු ලක්ෂණ විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡේද වේ සමාන්තරාශ්‍රයකටයි රොම්බසයකටයි සමචතුරස්‍රයකටයි රොම්බසයකටයි තියෙන පොදු ලක්ෂණ
ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය කරයි සියලුම කෝණ සමානයි. පුතේ සමචතුරස්‍රය කියන්නේ මේකට හරි සමචතුරස්‍රයක විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡේදනය වීම සිද්ධ වෙනවා. ඒක හරියි. රොම්බසය කියන්නේ සමචතුරස්‍රයට ටිකක් පයින් ගැහුවාම එයාව පොඩ්ඩක් ඇද වෙලා එන මෙන්න මේක. එයාව ගත්තාම එයාගේ විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡේදනය වීම සිද්ධ වෙනවා. විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡේදනය වෙනවා. පළවෙනි ප්‍රකාශය නිවැරදි. ඊළඟට ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය කරයි. ශීර්ෂ කෝණ කියන්නේ මෙන්න මේ කෝණය මෙතන කෝණයට සමාන වෙනවලු. මේ කෝණය මෙතන කෝණයට. හරි? මේකේ එහෙම වෙන්නේ නැහැ. මෙතන කෝණය මෙතන කෝණයට සමාන මෙතන මේක එහෙම වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි ප්‍රකාශය වැරදි. සියලුම කෝණ සමාන වේ. සියලුම කෝණ සමාන වේ කියන්නේ මේකේ කෝණ හතරම සමානයි. ඒතර ඒකත් වැරදිනේ ප්‍රකාශය. සියලුම කෝණ සමාන වෙන්නේ නැහැ පුතේ මේකේ. සියලු කෝණ සමාන වෙන්නේ නැහැ. ඒ මේකේ 90යි මේක හරි. මේකේ හතරම සමානයි. මේකේ සමචතුරස්‍රයට පොඩි ටච් එකක් දුන්නාම ඇද වුණාමනේ මේක හැදෙන්නේ. එතකොට මෙයාගේ කෝණ හතරම සමාන වුණ පළියට මේකේ හතරම සමාන වෙන්නේ ඇයි? මේක ඇද වෙලානේ මෙතන තියෙන්නේ. ඒතර මේක 90යි 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 හිද්දිට හතරම තිබ්බට මෙතන දැන් ඒ ලක්ෂණේ නේ. ඒතර මෙයාගේ හතරම සමාන වෙන්නේ නෑ පුතේ. උඩේ මෙතන පොඩි නිවැරදි කිරීමක් තියෙනවනේ මේකේ දෙවෙනි වගන්තිය හරි. හොඳේ. කෝණ සමච්ඡේදනය වෙනවා මේකයි මේකයි සමානයි මෙතනයි මෙතනයි සමානයි. මේකෙත් මෙතන කෝණය මෙතන කෝණයට සමාන වෙනවා මෙතන කෝණය මෙතන කෝණයට සමාන වෙනවා. ඒක වෙනවා. හොඳේ. අන්තිම මේක තමයි සිද්ධ වෙන්නේ නැති. ඒක ප්‍රකාශය වැරදි. ඒතර හරි සහ වැරදි කියන උත්තර ටික තමයි ඒකට ලැබෙන්නේ. ඊළඟට අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට අවසනාවන්ත විදිහට ඒකට මගහැර යන්න වෙනවා. 6 වෙනි ප්‍රශ්නෙට යමු. මොකද අපි හත තාම ඉගෙනගෙන පස්වෙනි ප්‍රශ්නේ ඉගෙනගෙන නැහැ තාම. 6 වෙනි ප්‍රශ්නේ නම් හදන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුකූලව. බලන් ඉන්න මම හදනවා. ඔයාලට කරන්න තියෙන කිසිම දෙයක් නෙමෙයි බලන් ඉන්න. තනියෙන් හදන්න අවස්ථාව දුන්නා මම ගෙදරදී හදලා තියන්න කියලා. බැරි නම් බලන් ඉන්න. ප්‍රශ්නයක් නැහැ. බැරි වෙන එක මහ දෙයක් නෙමෙයි ඈ. බැරි හින්දා ඉගෙන ගන්න. ඔන්න බලන්න. C B A බලන්න මම තර්ක කරන විදිහ. D ඇති රූපේ AD සමාන ඔය විස්තර ටිකනේ කියලා තියෙන හරි. ඒක පැත්තකින් තියමුකෝ. DE සහ BC අතර සම්බන්ධයක් ලියන්න. DE කියන්නේ මෙන්න මෙයා, BC කියන්නේ මෙන්න මෙයා. මේ දෙක අතර සම්බන්ධයක් ලියන්න. පුතේ තේරුම් ගන්න මෙතන කෝණයට මෙතන කෝණය සමානයි කියන්නේම මේ දෙන්න සමානයි කියන්නේම මේ රේඛා දෙක සමාන්තරයි කියන්නේ. ඇයි ඔයාලට පේනවද මේ වාඩි වෙලා ඉන්නේ F අකුර? වාඩි වෙලා ඉන්නේ F අකුරක් පේනවද ඔයාලට මේ පේනවද? F අකුරක් තියෙනවා. ඒත් F අකුර හැඩයේ කෝණ සමාන වෙන්නේ මේ රේඛා දෙක සමාන්තර වුණොත් පමණයි. ඒතර මේ දෙන්න අතර සම්බන්ධයක් කියන්න කියනවා අපිට ඕන නම් ලියත හැකි. ED සමාන්තරයි කියලා කාටද? CB ට. ඕක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව ලියත හැකි මේ රේඛාවේ දිග මෙන්න මුගේ දිගින් භාගයයි. ඒ කියන්නේ ED දිග සමානයි කියලා මට ලියන්න පුළුවන් BC දිගෙන් භාගයකට. ඒ මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපිට කියනවා මතකයි නේද? මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන විදිහ මම මේ කියන්නේ. හොඳේ. කිසියම් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ හරහා අඳුර ලබන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඉතිරි පාදයේ දිගින් හරියඩකට සමාන වේ. ඔක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ. දැන් මෙතනට හැබැයි මම දන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් කියන්නේ මොකක්ද? ඕනෑම ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳුර ලබන රේඛාවේ ඉතිරි පාදය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒතර මෙහෙම සමාන්තර රේඛාවක් යන්නේකේ මේ ඉතිරි මේ පාද තියෙනවනේ. මේ පාදයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ පාදයේ සමානව කොටස් දෙකකට බෙදෙනවා. ඔකට තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයයි කියන්නේ දෙකක්. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේදී ලස්සනට පුරුබුහුටි විදියට මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණය මෙන්න මෙහෙම මධ්‍ය ලක්ෂ දෙකකුත් තියෙනවා. මම මේ මධ්‍ය ලක්ෂ P මේ මධ්‍ය ලක්ෂ Q කියලා නම් කරන්නම්කෝ. මේකේ මැද කියන්නේ මේ පාදයට මේ පාදේ සම. මේ මැද කියන්නේ මේ පැත්තට මේ පැත්ත සම. එතකොට මේ පාදේ මැද තමයි P මේ පාදේ මැද තමයි Q. කොහොම මධ්‍ය ලක්ෂ දෙකක් තිබ්බොත් මම ඒ දෙක යා කර ගන්නවා මෙහෙම රේඛාවක්. එහෙම රේඛාවක යා කරගත්තොත් මේ රේඛාව මෙතන රේඛාවට සමාන්තරයි. ඒ වගේම මුගෙන් දිගින් හරියඩකට මෙයාව සමානයි. ඒ කියන්නේ මෙයා 10 නම් මෙයා 5. ඕකට තමයි කියන්නේ මල ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ මෙන්න මෙහෙම.
පොඩි වෙනසයි තියෙන්නේ. මධ්‍ය ලක්ෂ්‍ය විලෝමය කියන්නේ දෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය නෙමෙයි. මේ පාදේ මැද මම නම් කරනවා මෙන්න මෙහෙම x කියලා. හොඳේ. ඔන්න මම කියන්නේ සුද්ධ සිංහලෙන් කියන්නේ තේරුම් ගන්නකො. මේ x මැද. මේ රේඛාවේ මැද. හොඳේ. මේ කියන්නේ මේ රේඛාවේ හරි මැද. මම මෙතන ඉඳලා මෙයාට සමාන්තරව මෙහෙම ඉලක්ක ගන්නවා. කියන්නේ මේ මෙතන ඉඳලා මේ හරි මැද ඉඳලා මෙහෙම මේ රේඛාවට සමාන්තරව ඉලක්ක ගන්නවා. මේ ගහන ඉරෙන් මධ්‍ය ලක්ෂ්‍ය විලෝමයෙන් කියන්නේ මේ ගහන රේඛාවෙන් අර ඉතිරි පාදය මම දැන් සඳහන් කරේ නැති පාදෙදී අන්නේ ඉතිරි පාදය සමානව කෑලි දෙකකට වෙන් වෙනවා. ඒ ඉතිරි පාදය සමානව කෑලි දෙකකට වෙන් වෙනවා. මේකට තමයි කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. මේක මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය, මේක මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ඔය දෙක දෙකක් ඒක නිවැරදිව තේරුම් ගන්න පටල ගන්න නැහැ. හරි දැන් අපි අහන දෙයට යමුකෝ. AE 5යි නම් CE කීයද කියලා අහනවා. AE කියන්නේ මෙන්න මෙයානේ. මෙයාගේ 5 සෙන්ටිමීටර් නම් මේ අපි රෝමි ලක්කා 1ට උත්තරේ රෝමි ලක්කාංක 2කින් තමයි දැන් මේ අහන්නේ. උත්තරේ දෙන්න තියෙන්නේ. AE දිග 5යි නම් අපෙන් අහනවා EC දිග කීයද කියලා. ඉතින් පුතේ මම දැන් කියලා කටගත්ත විතරයි නේද තියෙන්නේ. මෙහෙම සමාන්තරව ගියොත් මේක සමාන කෑලි දෙකකට වෙන් වෙනවා. ඒතර මූ 5යි නම් මෙතනත් ආය අමුතියෙන් කියන්න දෙයක් නැහැ. EC දිගත් ලොයෙත් සෙන්ටිමීටර් 5. සෙන්ටිමීටර් 5. පැහැදිලිනේ? right. හත්වෙනි ප්‍රශ්නය. නාඩ දෙන්න මොකද්ද ප්‍රශ්නයක් අහලා තිබ්බා. හරි. හත්වෙනි ප්‍රශ්නයට යමු අපි. ඉතින් මම උඩරින් උත්සාහ කරනවා කියලා කියන්නේ තියරි එකක් මතක් කරන ගමන් මේ වැඩේ. මම ඔයාලට කිව්වේ හැමතිස්සෙම මේක නිරන්තර අභ්‍යාසයේ මතම යෙදෙන්න ඕන වැඩපිළිවෙලක්. අද කරලා හෙට පුළුවන් වෙන දෙයක් නෙමෙයි තේරුම් ගන්න මේ මම කිව්වේ ගණන් වල අමාරුම පාර්ට් එක මම මේ වෙන පැත්තකින් ගොඩ දාන්න යන්නේ. ඔයාලට මම දැන් කිව්වනේ මම දන්නවා අනිවාර්යෙන් ඔයාලට ඕලෙවල් විභාගයේ කෙටි ප්‍රශ්න 25ක් එනවා. ඒ 25න් 8ක් එන්නේ ජ්‍යාමිතිය. ලකුණු 16ක්ම ජ්‍යාමිතියෙන් හම්බ වෙන්නේ. එහෙනම් මම ඔයාලට මේ ලකුණු 16 අරගෙන දෙන්න මොකක් කර වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒ හදන වැඩපිළිවෙල අර අපේ රටේ මිනිස්සුන්ට වගේ කුලප්පුවේට වැඩේ කරගන්න බෑ මේක. දැන් අපිට කල් තියෙනවා. මම ඒ කාල සීමාවට වැඩ ප්ලෑන් කරගත්තා. මේක මේ වැඩේ මේක මේ දවසට ප්ලෑන් කරගෙන ඒක සරසුමක් ඇතුව යන්න ඕන. ඒක ඉතින් පුතේ මේ පළවෙනි පේපර් එකේ තියෙන මම මෙතන ගණන් හිතමු 100ක් හදුවා කියලා. මේ ගණන් 100ම ඔයාලට තේරෙන්නම ඕනේ කියලා දෙයක් නෑ පුතේ. එහෙම තේරෙන්නේ නැහැ. අපි මේ ගණන් 100ක් හැදුවට ගණන් 100ම ඔයාලට තේරෙන්නේ නැහැ. අපි කියන්නේ මනෝවිද්‍යාවට අනුකූලව කිසියම් දෙයකින් යම් පළවෙනි පාර දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් 125යි. ඒ කියන්නේ 100ක් හැදුවොත් ගණන් 25යි දෙන්නේ. ඒක මේ අපේ මොලේ හැටි. ඉතිරි ටික තේරුම් කරගන්න ඕන තමන්ගේ මහන්සිය. ඒක ඔයාලගෙන් වෙන්නේ නැති හින්දා තමයි ඒ මහන්සියත් මගේ පිට දාගෙන මම ඒ ටිකම නැවත නැවත හදුවා. ඒකයි මම කිව්වේ මේක ක්‍රමානුකූලව යන්න ඕන වැඩක්. දැන් ඔයාලම හිත අවංකෙන් හිතට අරගෙන බලන්න කල්පනා කරලා 10 වසරේ හිටිය ඔයාලත් එක්ක දැන් මේ පේපර් ටික පටන් අරන් මේ විදිහට රිවිෂන් එකක් අරගෙන ඉස්සරහට ගිහිල්ලා දැන් පේපර් එක අතට දුන්නට පස්සේ ඔයාලට පේපර් එක දිහා මුලදී ඔහේ බලන් ඉන්න වැරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැබැයි දැන් පේපර් එකක් අතර අරන් කල්පනා කරනවද මම මොකද්ද කරන්න කියලා නෑ. අවංකෙන් හිතලා බලන්න පේපර් එකේ දශමයක හරි දෙයක්. සියලුම ගණන් නෙමෙයි අඩුම තරමේ පේපර් මේ ඉන්න හැම කෙනෙකුටම මගේ ගාව ඉතුරුලා ඉන්න හැම කෙනෙකුටම මම මේ කියන්නේ දශමයකවත් දෙයක් පේපර් එකෙන් කරන්න බැරිද කියලා හිතට තට්ටු කළා බලන්න. මොනෝ හරිම කරන්න. ඒ කියන්නේ අපි මේකෙන් ප්‍රගතියක් අරගෙන ඉතින් ඒ දශම එකතු කරගෙන අපි යමු ඉස්සරහට. අපිට තව මාස 8ක් තියෙනවා. ඉතින් මේ මාස 8 පුරාවට පුතේ මම කියන්නේ මේ ලංකාවේ දිගම පේපර් ක්ලාස් එක. දිගම. ඉතින් ඒකෙන් වැඩිම කාලයක් ඉතිහාසයේ මගේ මේ ජීවිතේ වැඩිම කාලයක් පේපර් ක්ලාස් කරන පන්තිය වල වර්තාගත වෙන්නේ. ඉතින් ඒකින්ද මේක දිගටම කන්ටිනියු කරයි යන්න. මාස 8ක් මාසයකට පේපර් 8 ගන්න 8 වරකට 64ක්. දෙල්ලන්ද කියනවා. පේපර් 64ක් ඉවර කරනවා කියන අපි. ඉතින් ආයෙත් ඔය හැදෙනවා. ඔයාලට මේක මේ වචනේ අද මේ රෙකෝඩින් යනවනේ. මම අන්තිම දවසට මේක දාලා පෙන්නන්න මම මේ ආවල් දවසේ මේක කිව්වා නේද? nothing paper එක. විශ්වාස කරන්න මාව. අර අවුරුදු දැන් මේ 14 වෙනි අවුරුද්ද. මේ ගුරු විවෘතයේ 14 වෙනි අවුරුද්ද. අවුරුදු 14ක පරිණතභාවයක්. එහෙම නැත්නම් 14ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අරගත්ත. ඒකත් එක්ක මම මේ කියන්නේ අපේ ලකුණු හැදෙනවා.
බය නැතුව මම මේ කියන විදිහට වැඩි කරගෙන යන්න ඉස්සරහ. අමාරු තැන් ඇති, නොතේරෙන තැන් ඇති. මම මේක පිළිගන්නවා. ඒව තියෙන්න ඕනේ ගණන් ඇතුලේ. ඒකනේ මේ විෂය ගණන් කියන්නේ. ගණිතය කියන්නේ. හැබැයි ඒක තැනකින්වත් කියන්නේ වලට ගණන් බැහැයි කිය. ඒක ස්වභාවික හැටි. අපි මේ දේවල් පුළුවන් කරගෙන ඉස්සරහට යන්න. right. හොඳයි අපි යනවා 7 වෙනි කොටයට පුතේ. ප්‍රශ්න අංක 7. සමාන්තර රාශියක් තියෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙයා අංශක 32යි සමාන්තරයි මේක P මෙයා Q මෙයා R සහ මෙයා S. අපිට කියනවා මෙතන අංශක 90යි කියලා. දැන් මගේ නම් බොක ගහිලා ඒක 90යි කියලා හිතා ගන්න. PQR කෝඩ් PQR මෙන්න මෙතන කෝණේ කීයද කියලා යන්න. අනේ හරි ලේසි පුතේ. මම ඒක මගේ හැරලා යන්න අපරාධෙ නේද වෙලාව. මම ඒක මගේ හැරලා යන්නම් ඔයාලා තනියෙන් කරගන්න. ඇයිද මේක 90යි මේක 32යි නම් මෙයාව හොයා ගන්න පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180 කරලා මෙයාව බෙයිද හොයන්න. 90යි 32යි 122යි. එහෙනම් මේකගේ හොයන්න බෙයිද? පුළුවන් නේ. මූ හොයාගත්තා නම් එයාගේ මෙයාගේ සමානයි. තනියෙන් කරගන්න පුතේ. ඊළඟ එකත් 8ත් තනියෙන් කරගන්න. ඒකෙදි මහ ලොකු කතන්දර නෑ ඉතින් මොනේ. මම මේකේ ඔයාලට අවශ්‍ය කාරණා ටික මම ඔය අනිවාර්යෙන් කියලා දෙනවා. ඒක ටික තනියෙන් කරගන්න පුළුවන් ටික තනියෙන් කරගන්න හරියි. මම ඕනේ නැහැ මේකක් කරන්න. මේක හදන්න මම ඕනේද? මේ දෙන සමාන්තරයි කියලා දීලා මේකට මම ඕනේ නැහැ. ඇයි මේ දෙකේ එකතුව මෙයාට සමානයි. 50යි xy එකතු කරාම 120ක් වෙනවා. එහෙනම් 70 නේ අනිවාර්යෙන් 50යි 70 නේ 120. මූ 70. ඌ 70 නම් මූත් 70. z අපුරේ. අයි 70. මේක කරගන්න. ඒක තනියෙන් කරගන්න. right. මම ඉක්මනින්ම ඊළඟ පළාතට පනින්න නැත්නම් අපිට ඉවර කරගන්න බැරි වෙයි. චුට්ටකට පුතේ අපි වයබ තියලා සබරේට යන්නද? සබරගමු පළාත. ඒකට පොඩ්ඩකට යන්නම් ඈ. මොකද වෙලාවට මට හිතනවා තියෙන අකුරු ප්‍රමාණයත් එක්ක අපිට ඒක තමයි කරගන්න ලේසි කියලා. මේක මම මැකුවා සෝරි වෙන්න ඕනේ. වීඩියෝ එක තියෙනවනේ බලන්න. වීඩියෝ එක බලා ගන්න. ඔය දාන වීඩියෝ නැවත නැවත බලන්න පුතේ. මොනවා හරි දෙයක් මගේ අරුණත් ඒව බලන්න. සබරගමු පළාත අපේ අන්තිම පළාත. එක පළාතක් අන්නලා තමයි මම පොඩ්ඩකට ආවේ. සබරගමු පළාත. ප්‍රශ්න අංක 1. මම මේකේ මෙතඩ් එක කියලා දෙන්නම් ඔයාලා තනියෙන් හදන්න. දැන් ඔයාලට ඒක පුළුවන් වෙන්න ඕනේ මේවා සරල ගණන්. හරිද මේක A B C D අපිට කියන්නේ BD විකරණය මෙන්න මේකගේ අගය හොයන්න. පුතේ මෙයා 9 නම් මෙයාත් 9යි. මේක ඍජුකෝණේ ත්‍රිකෝණයක් පයිතගරස් දාලා හොයන්න පුළුවන් නේද? මම ඕනේ දෙයකට මේ ඍජුකෝණේ ත්‍රිකෝණය සලකන්නේ මේ තියෙන ඍජුකෝණේ ත්‍රිකෝණයක් පයිතගරස් ප්‍රමේය දාලා x හොයන්න. තේරුණානේ? මේ x ගේ වර්ගය සමානයි 9 වර්ගය දන් 12 වර්ගය දාලා x හොයන්න. ඒක පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ප්‍රශ්න අංක 2 බලන්න පුතේ. මේක x මෙයා අංශක 65යි මෙයා 20යි මෙයාට මෙයා සමානයි. හරි. x හොයන්න කියලා අපිට කියන්නේ. අපි හොයමු. මෙන්න බලන්න පුතේ. මෙයා 65යිනේ පුතේ. මෙයාත් 65යිනේ. ඇයි? පාද දෙක සමානයි නම් ඒවට ඉස්සරහින් ඉන්න පුතේ කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවනේ. ඒතර මෙයා 65යි නම් මෙයාත් 65. දැන් x හොයන්න බැයිද? මේ ත්‍රිකෝණය හොඳට බලන්න. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන. එහෙනම් පුතේ x යාගේ සමාන වෙනවා මේ දෙකේ එකතුව 20 ධන 65ට. එතකොට x යාගේ එනවා මට කීයයි කියලාද? අංශක 85යි. තා පහසුයි මට x යාගේ ලැබෙන අංශක 85යි කියලා. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රශ්න අංක 3. සමාන්තර රාශියේ ඇතුලෙන් තියෙන්නේ මෙයාට මෙයා සමානයිලු. හරි මේක 70යි A B C D අපිට හොයන්න කියන්නේ කවුද? DEA කෝණය. මෙන්න මේකව හොයන්න. පුතේ මම ඒක x කියලා දාගන්නවා. ඔන්න බලන්න අපිට මෙතන කොනේ වහලා ගහලා තියෙන සීන් එක කියන්නම්.
මේ පාදේ සමානයි කියලා දීලා තියෙන්නේ. පුතේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රය. අපි දන්න දේ තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද පුතේ දිගේ සමානයි නේද? එතකොට මෙන්න මේ පාදයට සමානයි. දැක්කද වෙන්නේ? මෙතන පාදයට සමානයි. ඇයි? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගේ සමානයි. එතකොට මෙයාට සමානයි. මෙයාටත් සමානයි. එතකොට මේ පාදේ නිකම්ම සමාන වෙනවනේ. එතකොට පුතේ මොකද වෙන්නේ? මේක සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට ඉස්සරහින් ඉන්න කෝණ දෙක පුතේ මොකද වෙන්නේ? සමාන. ඒතර මෙතන කෝණය x නම් මෙතන කෝණයක් දැක්කද? මේ පාදෙට මෙතන පාදයේ සමාන. මේ පාදෙට එහෙනම් මෙයත් සමානයි. ඇයි ඒ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාදෙයි. එතකොට නිකම්ම මේ පාද දෙක සමාන වෙනවා. පාද දෙක සමානයි නම් ඒ සමාන පාද දෙකට ඉස්සරහින් ඉන්න කෝණ දෙක සමාන වෙනවා. ඒතර මෙතන කෝණය x නම් මෙතන කෝණයත් xම වෙනවා. පැහැදිලිද පුතේ? right. දැන් ඉතින් x ගානේ තටමන්න දෙයක් නැහැ නේ. 70යි. එයි අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමයි. x කියන්නේ අංශක 70. ඊළඟට ප්‍රශ්න අංක 4 මොන තව හිතන්න තියෙන එකක් මොලේට වද දීලා හිතන්න තියෙන එකක් තියෙනවා. මෙයාට සමානයි මෙතන පාදෙට සමානයි. මෙයා 90යි මෙයා 90යි. මෙයා 2 සෙන්ටිමීටර් මෙයා 6 සෙන්ටිමීටර්. ඉතින් මම ඇඳලා තියෙන විදිහට නම් අංග සම බවක් පේන්නේ නැහැ. හරිද මට ඉතර ලොකුට නින්ද දෙලි හින්දා ඊට මට හින්දා. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා හැබැයි කියනවා ගානේ. මෙයයි මේ අංග සමයි. ඒක අංග සමව භාවිතා කරලා AC මෙන්න මේකගේ අගය අහන්න කීයද? මේ පාදේ අගය අහනවා කීයද? එහෙම නේද කියන්නේ? AC පාදේ දිග කීයද කියලා යන්න. අංග සම බව සලකලා AC පාදේ දිග හොයන්නලු. right. එතකොට පුතේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ පොඩ්ඩක් ගන්න. මේ පොඩි ත්‍රිකෝණේ මේ පාදය 6යි. හරිද? මට මේ පාද දිග හොයා ගන්න පුළුවන්. ඒ කොහොමද දන්නවද? මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් මේ පාදේ ඉන්නේ මේ ත්‍රිකෝණේ අර මුකුත්ම ලකුණු කරලා නැති කෝණේ තියෙන්නේ. මුකුත්ම ලකුණු කරලා නැති කෝණෙට ඉස්සරහින් ඉන්න පාදේ. එතකොට මේ ත්‍රිකෝණේ මුකුත්ම ලකුණු කරලා නැති කෝණේ මෙයානේ. අන්නේ මුකුත්ම ලකුණු කරලා නැති කෝණෙට ඉස්සරහින් ඉන්න පාදේ මේ තියෙන්නේ. ඒ කියන්නේ AB. ඒතර AB පාදේ දිග කෑලි දෙකකින් දීලා තියෙන්නේ මෙයා 6යි මෙයා 2යි විදියට. ඒතර සම්පූර්ණ දිග 8ක් වෙනවා. එතකොට AB දිග 8යි නම් sorry මෙතනත් AB. මේකේ වැරදිලා තියෙන කමන්නේ අපි එහෙම මෙන්න මේ දිග 8යි නම් මේ දිගත් 8ම වෙනවා. සෙන්ටිමීටර 8යි. මේ දිගත් 8යි මේ දිගත් 8යි. මම කිව්වා මම ඇඳලා තියෙන විදිහට අංග සම බව පේන්නේ නැහැ. මම පොඩ්ඩක් ඕනනම් තීව්‍ර වෙන්න මෙහෙට වඳින්න. ඒතර මේ දිග උදේ තේරුම් ගන්න මෙන්න මෙතන තියෙන මේ දිග මේ උසට සමානයි. ඇයි දන්නවද? මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. අපි දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අවයව සමානයි. එතකොට අපි බලන්න ඕනේ මේ පාදය 6යි. ඒක අවුලක් නැහැ. මෙන්න මේ පාදෙ දිග හොයාගන්නේ මම කොහොමද? මේ පාදේ තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙකේ මේ ලකුණු කරලා නැති කෝණේ තියෙන්නේ. දැන් මෙතන 90යි කියලා ලකුණු කරලා තියෙනවා. මෙතන කෝණයයි සමානයි කියලා ලකුණු කරලා තියෙනවා. ඒත් මේ ත්‍රිකෝණේ ලකුණු කරලා නැති කෝණයක් තියෙනවනේ. ඒ ලකුණු කරලා නැති කෝණෙට ඉස්සරහින් ඉන්න පාද තමයි මේ තියෙන්නේ. එතකොට එහෙමම පාදයක් මෙයාගෙත් ඇති. එයාගේ කවුද මේ පාද? මේ තියෙන එයාගේ ලකුණු කරලා නැති කෝණේ. ඒ ලකුණු කරලා නැති කෝණෙට ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ පාද. ඒතර ඒ පාදෙ දිග අවුලක් නැහැ හොයාගත්ත හැකි. මෙයා 6යි මෙයා 2යි කියන්නේ සම්පූර්ණ 8ක් වෙනවා. මේ ටික 8යි නම් අනිවාර්යයෙන්ම ඒකට අනුරූප මේ පාදෙත් 8ම වෙන්න ඕනේ. මොකද ත්‍රිකෝණ දෙක අංග සමයි. මෙයා 8යි නම් මෙයාත් 8යි. දැන් මේක ත්‍රිකෝණයක් දාන්න පයිතගොරස් ප්‍රමේය හොයන්න x කියන්නේ. කොහොමද? x ගේ වර්ගය හොයන්න තියෙන මේ පාදෙන් එහෙනම් යාගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය. 8 වර්ගය දන්න මෙයාගේ වර්ගය 6 වර්ගය. දැන් එනවා x ගේ වර්ගය 6 8 වර්ගය 64යි ධන 6 වර්ගය 36යි. දැන් x ගේ වර්ගය 64යි 36යි 100යි. එහෙනම් x කියන්නේ 10යි. සෙන්ටිමීටර 10යි. එයි 100 වර්ගමූලය ගන්න එපා. 100 වර්ගමූලය ගත්තාම සෙන්ටිමීටර 10යි. x කියන්නේ සෙන්ටිමීටර 10යි කියලා මට ලැබෙනවා. හතරවෙනි ප්‍රශ්නයට ඔන්න ඔහොමයි උත්තරේ. 5 තියන්න වෙනවා 6ට යන්න. 6 වෙනි ගාන. මේක A B
O ලම්බයක් ගහලා තියෙනවා හරියටම ලම්බෙන් වෙන දේ දන්නවා කැලි දෙකකට වෙන් වෙනවා right මෙයා 5යි බලන් ඉන්න AB ජායකයේ AOC ත්‍රිකෝණයේ පරිමිතිය 30කි OC කියන්නේ මෙන්න මෙයා එතන C වෙන්න ඕනේ OC 5යිලු AOB ත්‍රිකෝණයේ පරිමිතිය AOB මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය අහනවා කියන්නේ බලන් ඉන්න අපිට කියනවා AOC ත්‍රිකෝණයේ පරිමිතිය 30යි කියලා AOC මේදී මෙන්න මේකගේ පරිමිතිය 30යිලු මුගේ පරිමිතිය 30 නම් ඔයාලා හිතන්න ඒ 30න් මේ පහ අයින් කරන්න 30න් පහ අඩු කරාම කියන්නේ 25යි නේද ඒ කියන්නේ මෙන්න මේ දිගයි 25යි මේ දිගයි මේ තුන් දෙනාගේම දිග එකතු කරාම තමයි මේ පාට කරලා තියෙන ත්‍රිකෝණේ පරිමිතිය 30 වෙන්න ඕනේ. ඒ 30න් මේ මැද තියෙන පහ අයින් කරාම මේ දිගේ එකතුව 25යි. මෙන්න මේ දිගවල් දෙකේ එකතුව 25යි. එතකොට මේ පැත්තට 25ක් වෙනවා නම් එහා පැත්තට ඒකමයි. එහා පැත්තේ 25යි. ඇයි මේකම අච්චුවන්නේ එහා පැත්තේ තියෙනවා. ඒතර මේ දිගවල් දෙකේ එකතුව 25 නම් මේ දිගවල් දෙකේ එකතුව 25. එහෙනම් සම්පූර්ණ ත්‍රිකෝණේ පරිමිතිය හොයන්න. 25යි එකතු කරන්න. කීයද? සෙන්ටිමීටර 50. උත්තරේ සෙන්ටිමීටර 50. එයි මේ දෙකේ එකතුව 25යි. මේ දෙකත් එමමයි ඒකමයි. මේ දෙකේ එකතුව 25යි. 25 එකතු කරා 50. එහෙනම් සම්පූර්ණ ලොකු ත්‍රිකෝණ පරිමිතිය සෙන්ටිමීටර 50යි. ලොකු තර්ක මුකුත් නැහැ. ඕක විතරයි දාන්න. 7 වෙනි ප්‍රශ්නයට යනවා. බලාගෙන ඉන්න. එකසිය 10යි මෙයා. මෙතන x 40යි. B C E D A x යගේ සොයන්න දත්ත ඇසුරෙන් x සොයන්න කියලා මෙන්න මෙයා හොයන්න පොඩ්ඩක් බලන්න මම හිතන විදිහට මෙන්න මේක සමාන්තරයි කියලා දීලා තියෙන්න ඕනේ නැත්තම් අපිට ඕක කිසි දෙයක් ලබා ගන්න බෑ ඔය කියන විදිහට සමාන්තරයි කියලා දීලා තියෙන්න ඕනේ ඕක ඒ දත්තය උතර නැහැ හරි ඒතර මේක සමාන්තරයි නම් z අකුරක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙයා 40 නම් මෙයා 40. එතකොට දැන් මේක සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ තුනක් තියෙන උන් තුන් දෙනාගේ එකතුව x ධන 40 ධන 110 180කට සමාන. නෑ x යගේ ගන්න 180 පුතේ මුන් දෙනාගේ එකතුව 150යි අඩු කරන්න x යගේ මට එන අංශක 30යි. මෙන්න මෙයාගේ අංශක 30යි කියලා ලේසියෙන්. හරි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය පතහා නිර්මාණ වලින් බලමු මොකද්ද මේ කියන්නේ කියලා p සහ q ලක්ෂ දෙක වෙන්න තියෙන මුලින්ම උතන තියෙන්නේ නැත්තේ p කේන්ද්‍රය වූ වෘත්තයේ අරය සෙන්ටිමීටර 4කි. හරි. මෙතන කේන්ද්‍ර කරගෙන වෘත්තයක් ඇඳලාලු මේ වෘත්තයේ අරය සෙන්ටිමීටර 4කි. හරි. අරය 4යි. p සිට 4ක් දුරින් පිහිටි x නම් ලක්ෂය ලකුණු කිරීමට අවශ්‍ය නිර්මාණ රේඛා දල සටහන කියන්නේ දක්වන්න මොන කරුණක්ද p කේන්ද්‍රයේ වෘත්තය අරය 4කි p හා q ට සමදුරින් p හා q මේක දැක්කේ නෑ p හා q ට සමදුරින් පුතේ p හා q ට සමදුරින් p හා q ට කියවම p ලක්ෂ දෙකක් නේද p හා q ට කියවම ලක්ෂ දෙකක් ඒතර ලක්ෂ දෙකට සමදුරින් p ලක්ෂය පතේ මොකද්ද ලම්බ සමච්ඡේද කියන්නේ එහෙනම් මුගේ ලම්බ සමච්ඡේද කී ගන්න එතනින් කවකට තිබ්බා භාගයට දුරක් ගත්තා උඩින් චාපේ ගහුවා යටින් චාපේ ගහුවා මෙතනින් තිබ්බා උඩින් චාපේ ගහුවා යටින් චාපේ ගහුවා මේ වෘත්තේ පොඩ්ඩක් ලොකුවට අඳින්න වෙයි නැත්තම් කැපෙන්නේ නැහැ right ඒ දෙකේ ලම්බ සමච්ඡේද දෙකේ යා කරගත්තා ඒ අන්ද ලම්බ සමච්ඡේද දෙකයි ඔතන ඇඳලා තියෙන වෘත්තයයි පුතේ පැහැදිලිව තැන් දෙකකින් කැපෙයි ඔයාලා අඳින ලම්බ සමච්ඡේද දෙකයි මෙතන ඇඳලා තියෙන වෘත්තයයි පැහැදිලිව තැන් දෙකකින් කැපෙනවා ඔන්න ඔය කැපෙන තැන් දෙක තමයි ඔය දෙකටම පොදු ලක්ෂය බවට පත් වෙන්නේ පිහිටි x නම් ලක්ෂය ලකුණු කිරීම අවශ්‍ය නිර්මාණ ධන සටහනකින් දක්වන්න. මෙන්න තියෙනවා x මෙතනටත් x එන්න පුළුවන්. මෙතනටත් x එන්න පුළුවන්. පැහැදිලි කියලා තියෙන දේ මොකක්ද කියන්නේ ආයේ p කේන්ද්‍රයේ වෘත්තයේ අරය සෙන්ටිමීටර 4කි. මෙන්න අරය සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ කියනවා p හා q ට සමදුරින්. p හා q ට සමදුරින් හරි. p සිට 4ක් දුරින් පිහිටි x නම් ලක්ෂය ලකුණු කිරීමට අවශ්‍ය නිර්මාණ රේඛා දල සටහනකින් දක්වන්න. අපිට p සිට සෙන්ටිමීටර 4ක් දුරින් පිහිටි ලක්ෂය ඇඳලා තියෙන මේ තියෙන වෘත්තේ p සිට 4ක් දුරින් පිහිටි ලක්ෂය පත ඇඳලා තියෙන වෘත්තය. අපිට අන්තිමට කියනවා p හා q ට සමදුරින් කියලා. පුතේ p හා q ට කියවම ලක්ෂ දෙකක්. ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයක පතේ අපි ඉගෙනගෙන තියෙන මොකද්ද? ලම්බ සමච්ඡේදය. එහෙනම් මේ ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ ඔගේ ලම්බ සමච්ඡේදය කියන්නේ කොහොමද p ගේ කවකට කියලා
භාගයකට වැඩි දුරක් කරන් උඩින් චාපේ ගහලා යටින් චාපේ ගහලා කිව්ගේ තියලා උඩින් චාපේ ගහලා යටින් චාපේ ගහලා ඒ දෙක යනවා. ඒතර ඔය ආදින ලම්බ සමච්චය දෙකයි මේ ඇඳලා තියෙන වෘත්තයයි කැපෙනවා තැන් දෙකකින් ඔන්න ඔය කැපෙන තැන් දෙකම x සඳහා සුදුසු ස්ථාන දෙක විදියට ලකුණු කරලා x කියලා නම් කරලා පෙන්වන්න ලකුණු අපේ. පැහැදිලිද? ඔන්න ඔහමයි ඒකට ඉන්නේ. මූලික පත මතක නැත්තම් කෝණ මතක නැත්තම් දාලා තියෙනවා වීඩියෝ දෙකක්. ඒ වීඩියෝ දෙක බලන්න. හරි. හොඳයි. ඔන්න ඉතින් පළාත් 9න් 8ක් ආවරණය කරගන්න නම් අපිට වෙලාව ඇති වුණා. ඉතින් එකක් ආවරණය කරගන්න පොඩ්ඩක් වෙලා මදි වුණා. වයඹ පළාත්. අපි එකක් කොහොම හරි ඉවර කරමු. ඉතින් ඔයාලට එක මම බාර දෙනවා. මේ 8න් ගත්ත අත්දැකීමෙන් එකක් තියෙනවා ඔයාලට කරන්න. 8ක් අපි හැදුවා. ඒ 8ක් මම හැදුවා. එකක් ඔයාලට තියෙනවා තනියෙන් කරන්න. try එකක් දෙන්න. වැරදෙන්න පුළුවන්. පුතේ අපි තාම මේ පළවෙනි ටියුට් එක විතරයි ජාම් තියෙන්නේ. පළවෙනි ස්ටෙප් එක තිබ්බ විතරයි. තව ඔය වගේ ස්ටෙප් 8ක් තියෙනවා කියන්නේ. අපි 8ම කොට දාගමු. කොහොම හරි අනිවාර්යෙන්. මං ඉන්නව බය වෙන්න එපා. උපරිමය කරලා දෙන්නම්. නොතේරෙන ඒවා tie ගොඩක්. ඒ නොතේරෙන ගොඩ ටික කරගන්නයි තියෙන්නේ. හරි. එහෙනම් මෙතනින් අදට ගණන් පන්තිය මම අවසන් කරනවා පුතේ. මතක ඇතුව අනිවාර්යෙන් හැම දවසකම පුතේ ගණන් පන්තියට නම් නොවරදවා සහභාගී වෙන්න. ඒක අමතක කරන්න එපා. හෙට දවසේ අපි ගණන් පන්තියේ මුණ ගැහෙනවා. හෙට බදාදා උපරිම උත්සාහ කරනවා හෙට ටිකක් වැඩිපුර වෙලාවක් කරන්න. ටිකක් කලින් ලොග් වෙන්න උත්සාහ කරනවා. සූදානම්ින් ඉන්න පහමාරට වගේ. ඒකින්ද ඒකත් මතක් කරලා අදට ගණන් පන්තියෙන් සමුගන්න. හෙට මුණ ගැහෙන්න. හැමෝටම ආයුබෝවන්.